අපි දන්නවා පහුගිය අවුරුද්දක විතර කාලයක් මුළුල්ලේ අපේ රටේ තැන තැන විශාල ජනතා නැගිටීම් ජනතා උද්ඝෝෂණයන් පැන නගමින් තිබුණා. අපේ රටේ ගොවි ව්‍යාපාරය ඇතුලේ විශාල උද්ඝෝෂණයක් තිබුණා. අපි හිතනවා ලක්ෂ 14ක් වන ගොවි පවුල් වලින් පාරට නොබැහැපු ගොවියෙක් හිටියේ නැති තරම් විශාල ගොවි ජනතාවක් පාරට බැහැමින් තිබුණා. පහුගිය අවුරුද්දේ අපිට මතක අපේ ගුරුවරුන් 2,20,000ක් විතර වන ගුරුවරුන්ගෙන් පාරට නොබැහැපු එක්කෙනෙක් දෙන්නෙක් හිටිය අර නෝනා වගේ එක්කෙනෙක් දෙන්නේ. නමුත් පාරට නොබැහැපු ගුරුවරයෙක් සිටියේ නැති තරම් තමගේ අයිතිවාසිකම් වෙන. ඒ වගේම පහුගිය අරගලයේදී අපේ රටේ කලාකරුවන් අපේ රටේ සාහිත්‍යදරයන් විශාල ප්‍රමාණයක් පාරට බැස්සා කීප දිනක් ඇරුණකොට. ඒ වගේම ලංකාවේ පළවෙනි වතාවට ශක්තිමත් වෘත්තීය සමිති සන්ධානය ගොඩනගලා හර්තාලයක් දින 2-3ක වැඩ වර්ජනයක් මේ පාරට බැහිමට මේ අරගලයට සම්බන්ධ නොවුණු වැඩ කරන කිසිවෙක් නොසිටු තරම් සියලු දෙනා පාරට බැස්ස. අපේ හාමුදුරන් වහන්සේලා අපේ පියතුමල් වෘත්තීයවේදීන් මේ සියලු දෙනා මහා පොදු ජනයා දැවැන්ත නැගිටීමක පහුගිය අවුරුද්දක කාලෙ මුළුල්ලේම හිටියා. එහෙමනේ නේද? පාරට නොබැහැපු කෙනෙක් නැති තරම් කවදාවත් පාරට බහලා බෝඩ් එකක් අල්ලගෙන ඉඳීවි කියලා සිහිනකින්වත් හිතමු නැති අය පාරට ඇවිල්ලා බෝඩ් එකක් අල්ලන් හිටියා. කවදාවත් අරගලයකට සම්බන්ධ වෙවි කියලා නොහිතපු අය අරගලයක් එක්ක සම්බන්ධ වෙමින් තිබුණා. ඒ නිසා මා හිතනවා ලංකා ඉතිහාසයේ සිදු දැවැන්තම ජනතා නැගිටීම සිද්ධ වුණා. පහුගිය ජූලි මාසේ 9 වෙනිදා ලක්ෂ ගණන් ජනතාව සමහර බුද්ධ්‍යංශ වාර්තාවල කියනවා ජූලි 9 වෙනිදා විතර පාරට බැහැ ප්‍රමාණය ලක්ෂ 30 ඉක්මවනවා කියලා. කොළඹ අනෙකුත් නගරවල ගම්වල ජනතාව ලක්ෂ ගණන් පාරට බැස්ස. පාරට බැහැලා ගෝඨාභය රාජපක්ෂ පළව හැරියා. මේ නිදහස් ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීමක් කරහා රාජ්‍ය නායකයා පළව හැරපු පළමු අවස්ථාව. ලක්ෂ ගණන් පාරට බැහැලා නගරවලට බැහැලා වීදි ආක්‍රමණය කරලා මාලිගා ආක්‍රමණය කරලා රාජ්‍ය නායකයට පලා යන්න සිද්ධ වුණා. පලා යන්න සිද්ධ වුණා විතරක් නෙවෙයි. ඔහුට පලා යන්නත් දවස් දෙකක් රස්තියාදු ගහන්න වුණා. සමහර තොරතුරු අපිට වාර්තා වෙන්නේ දවසක් නිදාගත්තේ මුහුදේ නැවීම. ඊළඟ දවසේ නිදාගත්තේ කටුනායක ගුවන් හමුදා මූලස්ථානයේ. ඉතින් මෙහෙම ජනතා නැගිටීමක් සිද්ධ වුණා. මේක හුදු අහම්බිය නැගිටීමක් නෙවෙයි. දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ පාලක කණ්ඩායම අපේ රටේ ජනතාව විශාල පීඩාවකට පත් කරලා තිබුණා. අපේ රටේ ජනතාවගේ සියලු වටිනාකම් පිළිබඳ තියෙන අදහස් සියල්ල විනාශ කරමින් තිබුණා. එහෙමනේ උන්නේ නැද්ද? අපේ රටේ නීතිය විශාල වටිනාකමක් සහිත ආයතනයන් හැටියට රටේ ජනතාව තුළ ඒත්තු ගන්නමින් තිබුණා. හැබැයි මහා දවල් වංචනිකයන් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු පිරිස් අධිකරණයෙන් නිදහස් වී සිනාමුසු මූණින් නේද අධිකරණ භූමියෙන් එළියට එන එක හැටි මේ රටේ ජනතාව කෝපෙන් සහ වේදනාවෙන් බලාගෙන හිටියා. මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරපු කණ්ඩායම් විශාල පීඩාවට පත් වූ ජනතාවගේ දුවදරුවට හරියමං කිරි වේලක් නැතුව හරියමං ආහාර වේලක් නැතුව අධ්‍යාපනය දෙන්න පහසුකමක් නැතුව ගමට යන්න බස් එකක් නැතුව විශාල පීඩාවට පත් වෙමින් තිබියදී මහජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගන්න ලද ඉතා කුඩා කණ්ඩායමක් තමන්ගේ සුඛ විහරණ සහිත ජීවිත මහජනයාගේ ධනය පුදිබැඳගත් ආකාරය පිළිබඳව කනස්සල්ලෙන් කෝපයෙන් බලාගෙන හිටියා. තමන්ගේ ගොවිබිම් නාටු වෙනකොට විනාශයට පත් වෙනකොට ගොවිබිම ඉස්සරහට ගිහිල්ලා ඒ කඩාවැටෙන ගොයම දිහා බලාගෙන කහ වෙවි වේලමින් යන ගොයම දිහා බලාගෙන හූල්ලමින් කඳුළු හෙලමින් කෝපයෙන් ගොවි ජනතාව එක්රැස් වෙමින් තිබුණා. අපේ රටේ තරුණ පරම්පරාව තමන්ගේ අනාගතය පිළිබඳව සියලු අපේක්ෂාව, සියලු බලාපොරොත්තු, සියලු සීන සුණු විසුණු කොට දමා තිබුණා. තමන් ඇස් ඉදිරිපිට. තමන් හොඳ විවාහයක් කරගන්නේ කොහොමද? රස්සාවක් කරගන්නේ කොහොමද? යම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මේ සියලු මූලික වමනාවන් තරුණ පරම්පරාවගේ ඇස් ඉදිරිපිට සුණු විසුණු වරින් කරමින් තිබුණා. ඔවුන් කෝපයෙන් වේගයෙන් මේ දිහා බලාගෙන හිටියා. කර්මාන්තකරුවන් උන්ගේ කර්මාන්ත කඩාවැටෙනකොට වැඩ කරන ජනයා තමන්ගේ රස්සා අහිමි වෙනකොට ඉංජිනේරුවා, වෛද්‍යවරයා, නීතිඥයා තමන්ගේ වෘත්තීය භාවයේ කිසිදු වටිනාකමක් නැති හිස් මිනිසුන් බවට පත් වෙනකොට පොදු ජනයා මේ පිළිබඳ කෝපයෙන් වෛරයෙන් කනස්සල්ලෙන් බලාගෙන හිටියා. පාලක කණ්ඩායම හැම වෙලාවෙම හිතුවා මොකද්ද? ජනතාව නිවට ලෙස නියාලු ලෙස කොන්ද නමාගෙන මේ සියල්ල ඉවසා වදාරගෙන හිටේවි කියලා පාලකයන් කල්පනා කරා.
හිතන්නකෝ 2015 රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනකොට ජනතාව තුළ රාජපක්ෂ පාලනයේ තිබුණ ප්‍රධානම විවේචනයක් තමයි පෞල් පාලනය. හැබැයි 2019 නැවත බලය අත්පත් කරගන්නකොට පෞල් පාලනය කුඩා වුණාද පෞල් පාලනය ලොකු වුණාද? අලුත් නෑදෑයින් නැති වෙලා තිබුණා ඒ වෙනකොට. අලුත් නෑදෑයින් එයාලංක ඇතුලේ, එයාපෝට් එක ඇතුලේ, සංචාරක කර්මාන්තය ඇතුලේ, තානාපති කාර්යාලය ඇතුලේ අලුත් නෑදෑයින් ස්ථාපිත කරන්න පටන් ගත්තා. කුඩා දරුවන් ලොකු මහත් වෙලා තිබුණා. ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලේ, අමාත්‍ය ධූරය ඇතුලේ නැවත පිහිටවන්න පටන් ගත්තා. මේගොල්ලෝ කල්පනා කරා ඕනෑම දෙයක් මේ රටේ ජනතාව ඉවසා වදාරගෙන කොන්ද වකටු මිනිසුන් හැටියට ජීවත් වෙයි කියලා කල්පනා කරා. හැබැයි ජනතාව තුළ තන තන පැන නගින් තිබෙන විරෝධයක්, තන තන පැන නගින් තිබෙන කෝපයක් මහා ස්රෝතයක් වගේ එකට ගලාගෙන ඇවිල්ලා එකට පෙරමුණට ඇවිල්ලා රාජපක්ෂ පෞල් පාලනය පළව හැරීමේ කඩයිමට ගමන් කරා. ඒක ආස්වාදයක්. ඒක කොයි ඒකාධිපතියටත් ඒක කොයි දූෂිතයටත් මත තබා ගන්න අමතක නොවන පාඩමක් මේ රටේ ජනතාව උගන්වා තිබෙනවා. එහෙම නෙවෙයිද? වෙනදා සාමාන්‍ය පුරවැසිය ගැන කිසිදු හැඟීමක්, තෙතමනයක්, කරුණාවක්, දයාවක්, සොයා බැලීමක් නැති නායකයෝ ඕන දෙයක් සිදු කරත් නිවට නියාලු ලෙස ජීවත් වූ ජනතාවක්. මොකද උනේ? තමන් සතුව තිබෙන සැබෑ ශක්්‍යතාවයෙන්, තමන් සතුව තිබෙන සැබෑ බලය පාරට කැඳෙව්වා. ඒ තමයි තමන් සතුව තිබෙන බලය. සැඟවුණු බලය, තමන් තේරුම් නොගත් බලය, තමන් හමුවේ තිබෙන විශාලතම බලය පාරට ගෙනාවා. පාරට ගෙනලා මහා දැවැන්තයයි කියපු නායකයෝ නේද? බොම්ම මාරුවෙන් තමයි අරලියගහ මන්දිරයෙන් නේවි කැම්ප් එකට ගෙනිච්චි. ඒ නිසා අද අපිට ඕනෑවටත් වඩා වැඩියෙන් අපි ඇස් ඉදිරිපිට ඔප්පු කොට තිබෙනවා කුමක්ද? අද අපේ රටේ ඉදිරියෙන්ම තිබෙන්නේ විවස්ථා ඇතුලේ අත්පත් කරගන්නා බලයේද? හමුදාවන් ඇතුලේ අත්පත් කරගන්නා බලයේද? නවීන අවියාවිදද? විශාල පුහුණුවලත් හමුදාවන්ද? නෑ, කිසිවක් නෙවෙයි. රටේ බලය යනු ජනතාවයි. මේ රටේ ජනතාව සතුව තමයි සුවිශාලතම බලය තිබෙන්නේ. හැබැයි සංගවා තිබුණා, ඒ යටපත් කොටගෙන තිබුණා, ඒ අවදි නොකර තිබුණා. අවදි කරන ඕනෑම මොහොතක ඕනෑම බල කඳුරක් එක්ක හැප්පි සුණු විසුණු කර දමන්න පුළුවන් හැකියාවක් ජනතාව තියෙන බව අතර තියෙන බව ඔප්පු කොට තිබෙනවා. මොකක්ද මේ නැගිටීමේ හරය? ඒ නැගිටීමේ විශාල අඩංගුවක් තිබුණා. ප්‍රකාශිත සටන්පාට ගෝඨාභය ගෙදර යන්න. ප්‍රකාශිත සටන්පාට රාජපක්ෂලා ගෙදර යන්න. හැබැයි අපි දන්න ඕනෑම සටනකදී සංකේතවත් කරන සටන්පාට. සටන්පාටවල නේද? සටනේ සංකේතය තමයි ගෝඨා go home. හැබැයි සටනේ අඩංගුව ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොවේ. ගොවි ජනපදවල ගොවි ජනතාව පාරට බැස්සේ ගෝඨා ගෙදර යැවීමට පමණක් නොවේ. Tamanට යහපත් කුස්කර්මාන්තයක් වෙනුවෙන් අවශ්‍ය වන යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබා ගැනීම වරමුණේ. සංකේතය ගෝඨා ගෙදර යන එක. හැබැයි වමනාව ඊට වඩා පළල්ලු ආර්ථික වමනාවක් වුන් සතුව තිබෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය මා හිතන මෑත ඉතිහාසයේ විශාලතම නීතිඥ පවුරක් ගොඩනැගුණේ කුමක් වෙනුවෙන්ද? සංකේතය ගෝඨා ගෙදර යන්න තමයි. අරමුණ වඩාත් නීතිගරුක රාජ්‍යය. කලාකරුවන් සාහිත්‍යදරෙන් පාරට අවිල්ලා කෑගාලා කියනවා ගෝඨා ගෙදර යන්න. ඒක තමයි සංකේතය. අරමුණ තමන්ගේ සාහිත්‍ය කෘතියක්, තමන්ගේ කලා නිර්මාණයක් නිදහසේ නිර්මාණය කරගෙන ඒ සමාජය වෙත ජනගත කරන්න, ජනතාව වෙත ගෙන යන්න, පහසුකම් නිර්මාණය කරන්න, තමන්ගේ හොඳ කෘතියක් නේද ජනතාව අතරට ගෙන යන්න, ඉඩකඩ විවෘත කරන්න. සංකේතය ගෝඨා ගෙදර යන්න, අරමුණ ඊට වඩා විශාලයි. ඒ නිසා මේ සටන ඇතුළේ සංකේතය කෙටියට උඩට අරගෙන පෙන්눔 කරලා තිබුණට ගෝඨාභය ගෙදර යන්න කියලා ඒක ඇතුළේ විශාල හරයක් තිබුණා. ඒකේ පළමු එක මේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන. ඇයි? අපේ රටේ මේ දේශපාලන මේ තරම් දූෂ්‍යභාවයට ගෙනව රාජපක්ෂලා. අපේ රටේ සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යුහයන් වල තිබෙන රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යුහයන් වල තියෙන සියලු බලය දේශපාලනයේ ඇතුළේ කිඳා බස්වා විනාශ කරේ රාජපක්ෂලා. ඔයගොල්ලෝ බලන්න 17 වෙනි සංශෝධනය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු වැදගත් සංශෝධනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු සංශෝධනය. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 බලයට පත් වෙනවා. 2005 බලයට පත් වෙලා මොකද කරන්නේ? 17 වෙනි සංශෝධන ව්‍යවස්ථාවෙන් අයින් කරන තරම් බලයක් යාට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ නැහැ. එයා යාගේ බලය උපයෝග කරගෙන රාජ්‍ය සේවා කොමිසම සභාව ඇතුළු කොමිසම සභා සියල්ල අක්‍රිය කරා. පත් නොකර හිටියා. ඒ අදාළ සභාවන් ව්‍යවස්ථා සභාව සඳහා සමාජිකයන් නම් කරනකොට ඒ සමාජිකයන් නම් නොකොට පත් නොකර හිටියා. අඩපණ වෙන්න ඉඩ ඇරියා. ව්‍යවස්ථා සංශෝධනය කරා නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ජනාධිපතිවරයා
එය ක්‍රියාත්මක වෙන ඉඩ නොදී අකුලවා තිබෙනවා. ඔබට මතක ඇති මැතිවරණ කොමසාරිස්තුමාට වෙච්ච වින්නය දයානන්ද මහත්මයාට. එතුමාගේ ඉල්ලාස්වීම ලබා දෙන්න ඕන කොමිෂන් සභාවට. හැබැයි මහින්ද කොමිෂන් සභාව පත් කරන්නේ නෑ. අන්තිමේදී මට මතකයි එතුමා එක ඡන්දයක් ඉවරලා කිව්වා මම ඉල්ලා හිටනවා මේ පත් වෙච්ච නායකයන්ගෙන් මට ගෙදර යන්න දෙන්න කියලා. එයි විවස්ථාව අඩපණ කරා මේ රාජපක්ෂලා. නැවත තමන්ට 3-2 බලයක් හම්බෙච්ච පළමු අවස්ථාවේදී 2010 දී නැවත 17 වෙනි සංශෝධන මුළුමනින්ම අකුලලා 18 වෙනි සංශෝධනය ගෙනාවා. මේ රාජපක්ෂලා හැම වෙලාවෙම රාජපක්ෂලා කල්පනා කරන්නේ මොකද්ද? නීතිය නම් මමය. රාජ්‍ය පාලනය නම් ඔහුය. අර ගෝඨාභය අන්තිමේදී කිව්වේ නේද? මාගේ වචනය චක්ලේඛනය වන්නේය රාජපක්ෂලා. හරිද? ඊට පස්සේ නැවත 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඒක අපේ රටේ අඩුපාඩු ගන්න තිබුණා. නමුත් අපේ රටේ ප්‍රජාතාන්ත්‍රිකරණයේදී ඊට වැදගත් සංශෝධනයක්. නමුත් රාජපක්ෂලා 3-2 ගත්තු වහම මොකද කරේ? 19 අවශ්‍ය කළ 20 ගෙනාවා. ඉතින් අපේ රටේ යම් ප්‍රජාතාන්ත්‍රිකරණය පිළිබඳව හැඟීමක් වමනාවක් තියෙන පොදු ජනයාට හැබැයි රාජපක්ෂලාට තිබුණේ ඒක නෙවෙයි. රාජපක්ෂලා මුළු මනින්ම අපේ රටේ විවස්ථා කිසිවක් වළංගු නැති හිස් කඩදාසි බවට පත් කරපු තමන්ගේ සිතඟි තමන්ගේ වමනාවන් පාලකයන් බවට පත් කරගත්තු කණ්ඩායම. මේම කණ්ඩායම. අපේ රටේ වංචාව දූෂණය පිළිබඳව හැමදාමත් කතිකාවතක් තිබුණා. හැබැයි වංචාව දූෂණය පිළිබඳ කතිකාවත විශාලතම පිමි ගණනින් වර්ධනය කරේ රාජපක්ෂලා. අපේ රටේ දේශපාලන මොනතරම් අඩුපාඩු ගන්න තියෙන නිකන් ශිෂ්ටභාවයක් තිබුණා. මේ දේශපාලන මුළුමනින්ම අසිස්තත්වයට ගෙනිච්චේ මෑත කාලේ රාජපක්ෂලා. අපේ රටේ ආර්ථිකයේ දිගු කාලයක අර්බුදයක් තිබුණා. හැබැයි අර්බුදය තීව්‍ර කරේ රාජපක්ෂලා. ඒ නිසා මේ රාජපක්ෂලා අපේ රටටත් අපේ රටේ ජනතාවටත් කරලා ද විනාශය විශාලයි. ඒ නිසා තමයි පාරට අවිලා මිනිස්සු කිව්වේ ගෝඨාභය යන්න, මහින්ද යන්න, රාජපක්ෂ පවුලම යන්න. නිමයි සටන් පටි තිබුණේ. එයි දශක ගණනාවක් රාජපක්ෂලාගේ මේ විහිළුව දිහා මේ වියරුව දිහා ජනතාව බලාගෙන හිටියා. නේද? විටක මේ බලාගෙන හිටියේ බියෙන් බයට. තව විටක බලාගෙන හිටියේ ඇස් නිලංකාරණ වෙලා. ඒ සාහිත්‍ය දරින් නේද? කලාකරුවන් පොත් කෘති ලියලා චිත්‍රපටි හදලා නේද? දුටු ගැමුණුට ඔන්න මෙන්න. නේද? බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් ශාක්‍ය වංශයට කිට්ටුයි. එමන අපිට කිව්වේ. ඒතර මොකද කරේ? ශාක්‍ය වංශයට ඥාතිත්වයක් තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියට අපි එයා ප්‍රශ්න කරන එක පාපයක් කියලා. පව් කියලා අපිට. එහෙම අපිට හැඳින්වුවා. හදලා හදපු බොරු හරිද? බොරු ප්‍රතිරූපයන් තිබුණා. ඒවට පොදු ජනයා ඇස් නිලංකාර වෙලා හිටුණා, අන්ධ වෙලා තිබුණා. හැබැයි වේගයෙන් විශේෂම ජාතික ජන බලවේගයේ අපි මේ රටේ මාධ්‍යවේදීන් මේ රටේ ප්‍රගතිශීලී ජනයා පෙරට ඇවිල්ලා රාජපක්ෂලා ඇස් ඉදිරිපිට එළිදරව් කරන්න පටන් ගත්තා. අන්න එහි අවසන් ප්‍රතිඵලය තමයි රාජපක්ෂලා පළවා හැරීම සඳහා සටනක් අරගලයක් ඉදිරියට ආවා. දැන් තියෙන පළවා හැරියාද අපි හැම තිබෙන ප්‍රශ්නේ. ඒ සටන කෙලවර කරාද? දැන් ඒ සටන කෙලවර වෙලා නැහැ. දැන් බොහෝ අය අහනවා ඇයි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නේ? ඇයි දිනේෂ් ගුණවර්ධනට අගමැතිකම දුන්නේ ඇයි? දැන් පොහොට්ටුව. ඩලස් සලහප්පෙරුම කියන්නේ 2001 මහා මැතිවරණේ ඉල්ලන්නේ නැතුව රට දාලා ඇමරිකන් එක්සත් ජනපදයට ගියා. මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඉන්න බෑ කියලා මම දන්නේ හේතුව. එයා ගියා එක්සත් ජනපද ජීවත් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වුවහම ඩලස් ලංකාවට ආවා මහින්ද වෙනුවෙන් වැඩ කරන්න. මහින්ද වෙනුවෙන් වැඩ කරන්න ආවා. ඊට පස්සේ එයා 2004 වෙනකොට එයා පාර්ලිමේන්තු අපේක්ෂකයෙක්වත් නෙවෙයි. මොකද 2004 දී ඇමරිකන් එක්සත් ජනපද හිටියේ. ඒ වෙලාවේ ජාතික ලේස්තුවේ කදිරගාමර් විදේශ ඇමතුමා ඝාතනය වුණා. ඝාතනය වුණාට පස්සේ ජාතික ලේස්තුවේ පුරප්පාඩුවක් ඇති වුණා. එතකොට මහින්ද රාජපක්ෂ දිනනකොටත් ජාතික ලේස්තුවේ පුරප්පාඩුව තිබුණා. අන්නේ පුරප්පාඩුවෙන් තමයි ඩලස් සලහප්පෙරුම පාර්ලිමේන්තුවට ගෙනාවේ. එතකොට ඩලස් එනවා මහින්දගේ ඡන්ද ව්‍යාපාරයට. ඡන්ද ව්‍යාපාර ඉවර වුවහම ඩලස්ට දෙනවා ජාතික ලේස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුවේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය දේශපාලන සාකච්ඡාවේ යෙදෙන අය ගොසිප් එකක් තිබුණා. උදේම අර්ලියගහ මන්දිරයට එන ටීම් එකක් ඉන්නවා කියලා. ඒකේ වෙන ගොඩක් කතා තියෙන අතර මම ඒ ටීම් එක ගත්තොත් ලලිත් වීරතුංගේ එනවා ඔය ජනාධිපති ලේකම්වරයා හැටියට ඌහා යුතුයි. ඒක හරි. ඊළඟ කෑම මේසෙදි සිරන්ති රාජපක්ෂ මුණ ගැහෙනවා. ඒතර ඒගොල්ලෝ එතන දේශපාලන සාකච්ඡා කරනවා. ඊළඟ එන කෙනා තමයි ඩලස් සලහප්පෙරුම කියලා තමයි මතේ තිබුණේ. ඒ රජවාසලත් එක්ක සමීප හිටපු කෙනා. එතකොට දැන් මේකෙදි ඩලස් සලහප්පෙරුම අපේක්ෂකෙක් වෙනවා. ඩලස් සලහප්පෙරුම අපේක්ෂකෙක් වෙනවා. හැබැයි
රාජපක්ෂ කැඳුරිය අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙනවා. ඇයි? පොහොට්ටුව කියන පක්ෂය. පොහොට්ටුව කියන පක්ෂයෙන් අලුත් නායකයෙක් හදන්නේ නැහැ. පොහොට්ටුවෙන් ජනාධිපති කෙනෙක් આવුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් આવුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ පොහොට්ටුවේ නායකයා නෙවෙයි. පොහොට්ටුවේ ආරක්ෂකයා. මුරකරු. වොචර්. හරි. එයා නායකයා නෙවෙයි. දිනේෂ් කුමාරදන යනු පොහොට්ටුවේ නායකයා නෙවෙයි. නේද? එයා නිකන් අර අත්වාරුවට තියාගන්නවා වගේ හැමදාම මහින්දගේ අත්වාරුවට ඉන්නේ. ඇත්තමත් එහෙම. කොලේ පෙරලා දෙනවා ළඟ ඉඳගෙන. දැකලා තියෙනවද? අර පාර්ලිමේන්තුව කතා කරනකොට. හරි. අත්වාරුවට තියන් ඉන්න කට්ටිය. මොකද කරලා තියෙන්නේ? ඩලස් ජනාධිපති ධූරයට පත් කරොත් පොහොට්ටුව රාජපක්ෂ පවුලෙන් ගැලවෙනවා. මේ පක්ෂවල 2005 දී මේ 2005 ජනාධිපතිවරණ මේ සංවාදය ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බණ්ඩාරනායකලා අතේ තිබුණා දීර්ඝ කාලයක්. හැබැයි බණ්ඩාරනායකලා අතේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ අපේක්ෂක වෙලා රාජපක්ෂ අතට ගියා. එතෙන් සිට රාජපක්ෂ. ඒ නිසා රාජපක්ෂලාට මේ පොහොට්ටු රකින්න ඕන. ලදරු රාජපක්ෂලාට මේ පක්ෂ රැකලා දෙන්න ඕන. රැකලා දෙන්න නම් මොකද කරන්න ඕන? ජනාධිපති කෙනෙක් ගෙනවා එළියෙන්, අගමැති කෙනෙකුත් ගෙනවා එළියෙන්. එච්චරයි උනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙන්නේ, දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා වෙන්නේ පොහොට්ටුව අනාගත ලදරු රාජපක්ෂට ආරක්ෂා කරලා දෙන්න. මේක තමයි ඇතුළේ තියෙන කතාන්තරය. ඒ විතරක්ද? රාජපක්ෂලාගේ ජනාධිපති ධූර ඉවත් කරා. අගමැති ධූර ඉවත් කරා. අමත ධූරත් අයින් කරලා ටිකක් යටට වෙලා ඉන්නවා. හැබැයි තාමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ රාජපක්ෂ භූතාත්ම. රාජපක්ෂගේ භූතාත්මය. දැන් ඔයගලන්ට මතක ඇති පොහොට්ටුවේ ලේකම් සාගල කාර්යවසම් එක විට කියනවා අපි සහාය දෙන්න රනිල් වික්‍රමසිංහට. නේද? ඒක මොකද? ඒ බැසිල්ගේ භූතාත්මය. නේද? ඒ බැසිල්. එහෙම නැත්නම් ඔබ හිතන්න දීර්ඝ කාලයක් අමාත්‍ය දුර දරපු දීර්ඝ කාලයක් පොහොට්ටුවේ පක්ෂයේ ඒ දේශපාලන කඳවුරේ හිටපු අය අභිබවා සාගල කාර්යවසන්ට ප්‍රකාශ කරන්න අයිතිය ලැබෙන්නේ කොහොමද? ඔහු කියන අපේ සහාය රනිල්ට කියනවා. ඒ මොකද්ද? බැසිල්ගේ භූතාත්මය. ඒ නිසා මේ පාර්ලිමේන්තුව 134 යනු බැසිල්ගේ රාජපක්ෂලාගේ අවතාර. එහෙමනම් ජනතාවගේ විශාල ජන නැගිටීමක් තියෙන රාජපක්ෂ කඳවුර පරාද කරන්න කියලා. හැබැයි රාජපක්ෂ කඳවුර පරාද කරන්න කියලා ජන නැගිටීමක් තිබ්බට පාර්ලිමේන්තුවේ තාමත් ඒ කියන්නේ රාජපක්ෂ කඳවුරට හිසක් තියෙනවා. මොලේ නැති වුණාට හිසක් තියෙනවා. හිස අයින් කරලා තියෙනවා. හැබැයි ශක්තිමත් කඳක් තියෙනවා කොහෙද? පාර්ලිමේන්තුවේ. ශක්තිමත් කඳක් තියෙනවා පාර්ලිමේන්තුවේ. එහෙනම් මොකද කරන්න ඕන? රාජපක්ෂලා තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්න ඕන. අර ජනතා නැගිටීමේ හරේ තිබුණා රාජපක්ෂලා තීරණාත්මක පරාද කරන්න ඕන කියලා. රාජපක්ෂලා තීරණාත්මක පරාජයට පත් කරන්න නම් රාජපක්ෂලාගේ හිස පමණක් නෙවෙයි රාජපක්ෂලාගේ භූතාත්මයෙන් පෝෂණය වී තිබෙන කඳ පරාජයට පත් කරන්න ඕන. අන්නේ කඳ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. කොහොමද පරාද කරන්න තියෙන්නේ? කොහොමද පරාද කරන්න තියෙන්නේ? පරාද කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ විසිරුව හැර නව ජනවරමකට අවස්ථාවක් ලබා දීමෙන් පමණයි. එනිසා රාජපක්ෂ කඳවුර පරාජයට පත් කිරීම සඳහා පහුගිය අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ පාරට බහපු හැම පුරවැසියම, පාරට බහපු හැම ජනකණ්ඩායමකම, හැම සංවිධානයක්ම අරමුණක් තිබුණා රාජපක්ෂ කඳවුර පරාජයට පත් කරන්න. ඒ ඉටු කරගත හැකි වන්නේ තීරණාත්මක ලෙස මහා මැතිවරණයක් ඇඳවීමෙන් විතරයි. අන්න ඒකට අපි දැන් ආරාධනා කරන්න. දැන් එන මොකද අපි කරන්න ඕන? දැන් මොකද කරන්න ඕන? අන්නේ මහා මැතිවරණය දිනා ගැනීම සඳහා රාජපක්ෂ අවතාර පාර්ලිමේන්තුවෙන් පරාජයට පත් කිරීම සඳහා නව මැතිවරණය සඳහා සටන අරගලය ඉදිරියට ගෙන යන්න අපි සූදානම් වෙනවා. මේක කළ යුතු දෙයක්. ඇයි මේක කරන්න ඕන කියලා තවත් කියන්නේ? සාමාන්‍යයෙන් අපි කියන අපේ රටේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ නියෝජිතයන් ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගැනීම සඳහා ජනතාව විසින් තෝරාපත් කරලා යවනවා. ලංකාවේ තියෙන ප්‍රධානම ජනතා නියෝජිත ආයතනය පාර්ලිමේන්තුව. ජනතාවගේ නියෝජිතේ නේද? ජනතාව විසින් ජනතාවගේ වෙනුවෙන් තීන්දුව తీරන ගැනීම සඳහා ජනතාව විසින් තෝරාපත් කර යවන නියෝජිත ආයතන පාර්ලිමේන්තුව. හැබැයි පහුගියදා ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න. හොඳට මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ පත්කල ජනාධිපති. හොඳ ඒක වචනේ දාන්න ඕන ඉස්සරහට. පත්කල ජනාධිපති. ජනාධිපති නෙවෙයි. විධායකනේ පත්කල ජනාධිපතියා. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට මේ පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නකොට මේ පාර්ලිමේන්තුව තෝරාපත් වෙලා තියෙන ජනතා නියෝජිතයන් ගෙන්න. ඒ ජනතා නියෝජිතයන් නියෝජනය කරන්න ඕන මොකද්ද? ඒ ජනතා නියෝජිතයන් නියෝජනය කරන්න ඕන ජනතාවගේ හඬ. එහෙම වෙන්නේ නේ? එහෙම වෙන්නේ. ඒ නිසාද ඇත්තටම ගත්තොත් මොකද්ද වෙලා තියෙන්නේ? අපි හැමදාමත් කියනවා වගේ ජනතාවගේ
කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නෙවෙයි පාර්ලිමේන්තුව. ජනතාවගේ කැමැත්තත් ජනතාවගේ වමනාවත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. ජනතාවගේ වමනාවට පටහැනි පරස්පරයි මේ පාර්ලිමේන්තුව. ජනතාවගේ අරමුණට පරස්පරයි මේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවකනේ සිද්ධාන්තම කොට නැගලා තියෙන්නේ කොහොමද? ජනතාවගේ නියෝජිතයන්. හැබැයි ජනතාවගේ නියෝජිතයන් නියෝජනය කරන ජනතාවගේ හඬ නෙවෙයි. ඒ නිසා ජනතාවගේ හඬට ප්‍රතිපක්ෂ, ජනතාවගේ වමනාවට පරස්පර, ජනතාවගේ අරමුණට පටහැනි පාර්ලිමේන්තුවක් තිබෙනවා. මොකද කරන්නේ? එහෙනම් යලි අපි වේගෙන් පාර්ලිමේන්තුවක් අපේ රටේ හදාගන්න ඕන. කුමක් වෙනුවෙන්ද? ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් ඕන. දැන් මේක ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක්. ඔය 134 දෙනාගෙන් කාටද ගමකට එන්න පුළුවන්? ජනතාවගේ කැමැත්ත බලා ගන්න පුළුවන්. නේද? පෙට්‍රල් පොලිමක් ගාවට ගියොත් ජනතාවගේ කැමැත්ත සාධාරණ පිළිබිඹුවක් බලා ගන්න පුළුවන්. එහෙම නේද? ඒ නිසා දැන් මොකද්ද මේ? ජනතාව එක පැත්තක, පාර්ලිමේන්තුව තව පැත්තක. ජනාධිපතිවරයාට ජනතාව ගාවට එන්න බෑ. අගමැතිවරයාට ජනතාව ගාවට එන්න බෑ. ඇමතිවරයාට ජනතාව ගාවට එන්න බෑ. කුෂිකර්ම ඇමතිවරයා ගිහිල්ලා ගොවි ජනතාව එකතු වෙලා කුෂිකර්මාන්තයේ මුහුණ දී තිබෙන ගැටලු තමන්ගේ වැඩ පිළිවෙල සාකච්ඡා කරන්න පුළුවන්ද කුෂිකර්ම ඇමතිට? දීවර ඇමතිට ගිහිල්ලා දීවර ජනතාව හම්බ වෙලා දීවර කර්මාන්තය පිළිබඳව තමන්ගේ දැක්ම ගැටලු සාකච්ඡා කරලා විසඳුම් හොයන්න පුළුවන් දීවර ඇමතිට? බෑ. එනේ ජනතාවගෙන් විතන් වූ පාර්ලිමේන්තුවක්, ජනතාවගෙන් වමනාවන්ට පටහැනි පාර්ලිමේන්තුවක් තිබෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? මේ පාර්ලිමේන්තුව දැන් ජනතාවගේ වමනාවත් පාර්ලිමේන්තු වමනාවත් දෙක එක්ස්පයර් වෙච්ච පාර්ලිමේන්තුව. ජනතාවගේ හඬ නිසි පරිදි නියෝජනය නොකරන පාර්ලිමේන්තුව. එහෙනම් මොකද කරන්න ඕන? අන්න ජනතාවට තමන්ගේ කැමැත්තේ සාධාරණත්වය ඉටු කර ගැනීම වෙනුවෙන් නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒක සාධාරණයි. රනිල් වික්‍රමසිංහ අපිට කියන මේක ෆැසිස්ට්වාද වෙන්නේ කොහොමද කියලා. රනිල් වික්‍රමසිංහ අපිට කියන මේ සටන් පාටේ කරලිකාරීත්වය වෙන්නේ කොහොමද කියලා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. පාරට බහින්න බැරි ඇමතිවරු, පාරට බහින්න බැරි ආණ්ඩුව, පාරට බහින්න බැරි ජනාධිපතිවරු. ඒගොල්ලෝ තමයි ෆැසිස්ට්වාදය. ඒගොල්ලෝ තමයි ජනතාවගේ හඬට ප්‍රතිපක්ෂ හිටගෙන ඉන්නේ. ඒ නිසා අපි නියෝජනය කරන ජනතාවගේ පැත්ත. නිසා ඕගොල්ලෝ නියෝජනය කරන්නේ ෆැසිස්ට්වාදය. කොළ ඇතුලේ, පිටු ඇතුලේ, වගන්ති ඇතුලේ ගැට පිට ගැට ගහ පාලනය තමයි තමුන්නාසලගේ රනිල් වික්‍රමසිංහ ප්‍රයෝගය. අපි නියෝජනය කරන ජනතාවගේ පැත්ත. ඒ නිසා මේ වෙලාවේ වහා කඩිනම් මැතිවරණයක් ජනතාවට ලබා දී යුතුයි. ජනතාවගේ ඇත්ත කැමැත්තේ පිළිබිඹුවක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතුයි. ඒකත් අරින්න බෑ. ඒ විතරක් නෙවෙයි. මේ සටන ඇතුලේ තිබුණ මොකද්ද? මේ සටන ඇතුලේ තිබුණ මේ දේශපාලන සංස්කෘතියට විරුද්ධයි. මොන දේශපාලන සංස්කෘතියද මේ තියෙන්නේ? කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ තිබුණ මේ 225 එපා කියන හඬක් ජනතාවගේ හැමදාමත් තියෙන මොකද්ද? රටේ මොකක් හරි විනාශයක් වුණොත් පාර්ලිමේන්තුවට ඒක වෙනවා නම් හොඳයි කියලා. නේද? රුසියාවේ යුක්‍රේනයේ යුද්ධ පටන් ගන්නකොට මෙහෙ එළියනවා පුටින් ඔයාට ගහන්න හොඳ තැනක් තියෙනවා දියවන්නාවේ කියලා. කිව්වේ නැද්ද? ඔයාගේ නේද? ඔයාගේ මල්ටි බැරල් නේද? ඔයාගේ රොකට් නේද? ප්‍රහාරයක් එවන්න බැරිද දියවන්නාවට කියලා. ගම් වතුරක් එනකොට ජනතාව ප්‍රාර්ථනා කරනවා මේ කඩුවෙල යට වෙලා වැඩක් නැහැ. එතන යට වෙන්නේ නැද්ද කියලා. නේද? කොවිඩ් වසංගත එනකොට කොහේ දුනත් වැඩක් නැහැ පාර්ලිමේන්තු පොකුරක් නැද්ද කියලා හොයනවා. ඒ කියන්නේ මොකද්ද? මොකද්ද තියෙන්නේ? ජනතාවට තියෙන මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශාල විරෝධයක් තිබෙනවා. ඒ ගොඩනැගිල්ල පිහිටිපද නෑ අලංකාර ගොඩනැගිල්ල. පිහිටලා තියෙන ප්‍රශ්නද? නෑ ලස්සන තැනක පිහිටලා තිබෙන්නේ. ප්‍රශ්නේ මොකද්ද? ඒක ඇතුළේ ඉන්න කණ්ඩායම්. එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටේ දේශපාලන සංස්කෘතියේ විශාලතම වැහැරීම මේ පාර්ලිමේන්තුව තුළ පෙන්නනවා. හෘද සාක්ෂියක් නේ. මතවාදයක් නේ. සල්ලි වලට එහෙට මෙහෙට විකිනෙන මිනිස් කඳ මතක තබා ගන්න. ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ මේක. ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ මේ දේශපාලන සංස්කෘතිය. බලන්න මේ මැතිවරණයේදී මේ ජනාධිපතිවරයා තෝරා ගන්න තරඟයේදී පෙන්නපු සංස්කෘතිය බලන්න. දැන්
පහුගිය මැතිවරණදී ගෝඨාභය දිනන්නත් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලැබෙන්නත් හේතු දෙකක් තිබ්බා. එක ගෝඨාභය. දෙක 15-19 ආණ්ඩුව. 15-19 ආණ්ඩුවට තමයි විරුද්ධව තමයි ජනාධිපති ගෝඨාභය දිනන්නේ 3/2 ආණ්ඩුව ලැබෙන්නේ. ප්‍රධාන කරුණු තුනක් තිබ්බා. මොකක්ද ඔයගොල්ලන්ට මතක ඇති? එකක් මහ බැංකු ප්‍රහාරය. නේද? සාමාන්‍ය කිව්වෙ මොකද්ද? මහ බැංකු නේද? මහා දවල් මහ බැංකු මහා මංකොල්ලේ මහ මොලකරු. රනිල් වික්‍රමසිංහ. මම දැක්කා මේලකදී පත්තරයක දැන්වීමක් පරණ දැන්වීමක් හම්බුණා. මහා බැංකු මහා මංකොල්ලේ මහා ජනගත කළ නේද? බන්දුල ගුණවර්ධන අංක 16න් මැති සභාවට. හරිද? ඒතර කළ මුළු ඡන්ද කැම්පේන් එකම උනේ මොකද්ද? ඡන්ද කැම්පේන් එකම හැදුවේ මේ මහා බැංකුවේ මහා මොලකාරයෙක් ඉන්නවා මේ අත්අඩංගුවට ගන්නවා රනිල් වික්‍රමසිංහ. මහින්දානන්ද අලුත්ගමගේ එක තැනකදී කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානක නිින්ද යන්නේ නැහැ කිව්වා. එහෙමයි කිව්වේ. ඒගොල්ල බලයට ආපු හැටියේ රනිල් වික්‍රමසිංහ හිරේ දාලා සිංගප්පූරුවට ගිහිල්ලා අර්ජුන මහේන්ද්‍ර කණෙන් ඇදන් එනවා කිව්වා. මතකද? ජනතාවට ඇඟ කිලිපොලා යන සංදර්ශන පෙන්වුවා. ජනතාව හිතුවා මහා බැංකු මහා මොලකරු හිරේ දාන්න ඡන්ද දෙන්න ඕන පොහොට්ටුවට. ඒකෙන් තමයි මන්ත්‍රීවරු වෙන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ යනු ජාතක සම්පත් පිළිබඳ කිසිදු හැඟීමක් නැති තෙතමනයක් නැති විකුණන මිනිහෙක්. අපිට කිව්වේ කොහොමද? රනිල් වික්‍රමසිංහ. එහෙමනේ අපිට කිව්වේ. නේද? වික්‍රමසිංහ මහත්තයා. හම්බන්තොට වරායි වික්කා. දැන් රටේ ජාතක සම්පත් විකුණන කෙනෙක්. එනිසා රනිල් වික්‍රමසිංහ විකුණන ලද ජාතක සම්පත් යලි පවර ගන්න නම් පොහොට්ටුවට ඡන්ද දෙන්න කිව්වා. අන්නේ ඡන්දෙන් තමයි පොහොට්ටු කට්ටේ පාර්ලිමේන්තුවට. තුන්වෙනි එක පාස්කු ප්‍රහාරය 250කට අධික ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනක් තුවාල වුණා. සමාජ විශාල කම්පනයක් හැදුවා. ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය නේද වළක්වා ගැනීමට කටයුතු කරේ නේ. ඔහු ඒ වෙනුවට මුස්ලිම් ජාතිවාදය පෝෂණය කරා. මුස්ලිම් අන්තවාදයට රැකවරණ දුන්නා. අපිට කිව්වේ ඒකනේ. එහෙනම් මුස්ලිම් අන්තවාදීන් බේරගන්න පොහොට්ටුවට ඡන්ද දෙන්න කිව්වා. එනිසා පොහොට්ටුවේ මුළු ඡන්ද පදනම හැදෙන්නේ කොතනින්ද? පොහොට්ටුවේ මුළු ඡන්ද පදනමෙන්ම සාතිස බහුතරයක් නිර්මාණය කරේ රනිල්ටත් රනිල්ගේ ආණ්ඩුවටත් විරුද්ධව. එනිසා මේ පාර්ලිමේන්තුවේ මහින්දගේ කඳවුර එතරම් මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත කඳවුරක් බවට පත් වුණේ කුමක් නිසාද? වෙන කිසිවක් නිසා නෙවෙයි රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොඩනගන ලද දේශපාලනය. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක්. හැබැයි පහුගේ ඡන්දෙදි මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ හිරේ දාන්න ආපුවය පාස්කු ප්‍රහාරයට හිරේ දාන්න ආපුවය රනිල් වික්‍රමසිංහ විකුණපු සම්පත් නේද අත්පත් කරගන්න ආපුවය රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන ජනාධිපති වෙන්නේ. කැත නැද්ද? මොකද්ද මේ? මොන පුරවැසියද මේ දේශපාලන සංස්කෘතිය අනුමත කරන්නේ? මේක අපි කවුරුත් මේ රට මෙවැනි දේශපාලන සංස්කෘතියක් අවශ්‍යද? Tamanට එරෙහිවම ගොඩනගන ලද. Taman මතම පදනම් වෙලා අනිත් පැත්තට ඡන්ද ගොඩනගෙන ලද. කඳවුරකට ගිහිල්ලා හිස බවට පත් වෙන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේ ඔප්පු කරමින් තිබෙන කුමක්ද? සාමාන්‍ය මේ අපි කවදාවත් පිළිගන්න එපා. ඕ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ඕ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ඕ ලිබරල් මොන බොරුද? ඕ ත්‍රාඩියෙක්. හරිද? හැඟීමක් නැහැ, තෙතමනයක් නැහැ. අඩුම තරමේ Tamanට තියෙන්න එපාය. මේ මට විරුද්ධව මතවාදයක් කොට දක්ව මිනිස්සු. ඒ මිනිස්සුගේ නායකයෙක් වෙන්නේ කොහොමද? ඒ නිසා මේ කැත කිලිටි වුණු දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. ඒකේ අනිත් පැත්ත කඳුරත් එහෙම තමයි හැදුනේ. සජිත් ඩලස් එකතු. ඒකේ අතුලෙත් අපි දැක්කන නේද? රිසාද් බදුද්දීන්, හකීම්, රතන හාමුදුරුවෝ එකට බලය විනුයි. ඒ නිසා අඩුම තරමේ අපේ ගමක ගැමියෙකුට තියෙන හෘද සාක්ෂිය මේ මිනිසුන්ට නැහැ.
මේ මහායයි කියන නායකයන්ට නෑ මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපේ ගම්වල පුරවැසියන්ට තියෙන මේට වඩා හෘද සාක්ෂිය. එහෙමනේ නේ. එහෙම හෘද සාක්ෂි. මේගොල්ලන්ට එහෙම හෘද සාක්ෂියක් නෑ. බලය වෙනින් ඕනෑම කැත වැඩක් කරන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ නිසා මේ අරගලේ ඒ සටන් පාටේ තිබුණා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. එහෙට පණින, මෙහෙට පණින, විකිනන තමන්ගේ ජනතාව ඡන්ද දෙන ජනතාවට ප්‍රතිපක්ෂ හිත ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. දැන් බලන්නකෝ. දැන් හරිනම් 134ක් ඡන්ද දුන්නනේ රනිල් වික්‍රමසිංහට. මම කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැත්තේ മന്ത്രിවරු 134ක් ඉඳගන්නේ නැහැ. අඩුම තරමේ දුන්නා නම් එතෙන් සිටවත් හෘද සාක්ෂියට මොකද වෙන්න ඕන? 134 කියලා ආණ්ඩුව වාඩි වෙන්න ඕන. ආණ්ඩුව වාඩි වෙන්නේ නැහැ ඔය 134. තාම සජබය ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට බයිනවා. හරිද? හොරෙන් ඡන්දෙ දිනවා. හරිද? දැන් අපි බලමු. දැන් 27 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවලා තිනවා. ওই 27 කැඳවන්නේ නැත්තේ 18 වෙනිදා තමයි හදිස් නීතිය දැම්මේ. දින 10කට කලින් හදිස් නීතිය සම්මත කරගන්න ඕන පාර්ලිමේන්තුවේ. දැන් 27 වෙනිදා අපි බලමු. මොකද හදිස් නීතියේ ඡන්ද ප්‍රකාශයට පත් කරන්න ඕන රහස් ඡන්දයක් නෙවෙයි. දැන් එනම් මොකද වෙන්න ඕන? හදිස් නීතිය දවසට ඔය 134 ඉන්න ඕන. ඉදීද? මං අද කියලා යන්නම්. හදිස් නීතියට ඔය 134 නෑ. මේ පැත්තේ ඉඳන් හොරෙන් ඡන්දෙ දීපු අය අනිත් පැත්තට අත උස්සනවා. එහෙම සත්තු. ඒ ගාන ගත්තා. අරකට ගාන ගත්ත එච්චරයි. ඒ වැඩේ කරා ඊට පස්සේ විපක්ෂේ. ඉතින් මෙහෙම දේශපාලන සංස්කෘතිය කොහොමද? අපි කියන්නේ අපේ රටේ මේ ආර්ථිකයත් මේ සමාජ කඩාවැටීමටත් විශාලතම අපරාධය සිදු කොට තිබෙනවා මේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අපිට ගමනක් තියෙනවා මොකද්ද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න ඕනේ නැද්ද? ඔබ හිතනවාද මේ රටේ පාලකයා, මේ රටේ නායකයා හෘද සාක්ෂියක් නැති, මතවාදයක් නැති, එහෙට මෙහෙට අලෙවි වෙන්න පුළුවන් ඕනෑම කඳවුර ගිහලා බින්න බහින්න පුළුවන් වර්ගයේ දේශපාලන නායකයෝ අවශ්‍යද මේ රටට? අවශ්‍ය නෑ. අන්න ජාතික ජන බලවේගයේ යනු මේ කිලිට වුණු පිළිණු දේශපාලන සංස්කෘතිය වෙනුවට පිරිසිදු ජනතාවත් එක්ක ඒකපත් වූ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන කඳවුර. අන්න ඒ සටන ඉවර වෙලා නැහැ. ඒ සටන තියෙනවා අපිට. ඒ සටන අපිට තියෙනවා. ඒක අපි විසින්ම කළ යුතු සටන. ඊළඟ මේක ඇතුළේ තිබුණ මේ අරගලය ඇතුළේ තිබුණ කුමක්ද? මේ අරගලය ඇතුළේ තිබුණා වංචා දූෂණයට එරෙහිව සටන් පාඨය තිබුණා. වංචනිකයට දඬුවම් දෙන්න, වංචා කළද දේපල පවර ගන්න කියන සටන් පාඨයක් ගෝල් ෆේස් පිටියේ දිගු බැනර් රස්සේ තිබුණා. කෑගාලා කිව්වා. හැබැයි දැන් ඒක සිද්ධ වෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. අද නේද? හරියටම පැහැදිලි මත අපි හැමදාමත් කියනවා දූෂිතයකට දඬුවම් දෙන්නේ හැම වෙලාවම දූෂිතයෙක්ගේ ආරක්ෂකයි. ඒකද මේ කියන්නේ? දූෂිතයෙක්ගේ ආරක්ෂකයි. දැන් මම කියන්නේ ප්‍රසන්න රණතුංගට නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. දැන් ප්‍රසන්න දැන් මම පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙන්න කලින් රනිල් අගමැති ප්‍රසන්න ආණ්ඩු පක්ෂ සංවිධායක දෙන්න එකට වාඩි වෙලා කුටු කුටු ගන්නවා. මොකද්ද? හරිද? ඒතකොට මේකේ ඉන්න ඔය නඩු වැටිච්ච රනිල්ගේ ආණ්ඩු නඩු වැටෙනවා. හැබැයි දැන් රනිල් ඒකේ ආරක්ෂකයෝ. හරිද? මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා මේගොල්ලෝ කවදාවත් මතක තියාගන්න මේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. වංචා කළාද දේපල පවරගන්නේ නැහැ. එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද අපිට? මේ ජනතාව පාරට බැස්සේ ගෝඨා ගෝ හෝම් කිව්වට ඇයි කට්ටියගේ ගෝඨට පැනලා යන්න දෙන්න එපා කියලා? ඇයි කට්ටියගේ බැසිල්ට පැනලා යන්න දෙන්න එපා කියලා? බැසිල් යන්න ගිහිල්ලා නේද? එයාපෝට් එකේ හිර වුණා. එන ගුවන් යානේ ටිකට් බුක් කරා. සල්ලි දිනන ඕන තරම්. හරිද? ඒකේ ටිකට් බුක් කරනවා. පනින්න හදනවා. ඒක අප්සෙට් වෙනවා. ඊළඟ ගුවන් යානේ ටිකට් බුක් කරනවා. පනින්න හදනවා. ඒක අප්සෙට් වෙනවා. මත්තලට යනවා. පනින්න හදනවා. ඒක අප්සෙට් වෙනවා. හරිද? ගුවන් යාන 7-8ක ටිකට් බුක් කරා. පනින්න බැරි වුණේ. ඇයි බැරි වුණේ? ජනතාවගේ මතයක් තිබුණා කුමක්ද? හොරා කාපු අයට ගුවන් තොටුපළෙන් පැනලා යන්න දෙන්න එපා කියලා. තිබුණ නැද්ද? තිබුණා. ඒ කියන්නේ මොකද්ද?
මේ සටන ඇතුළේ තිබුණ වංචාවට දූෂණයට රේව අරගලය වමනාව. මේ සටන ඇතුළේ තිබුණ දූෂිතයන්ට දඬුවම් දීමේ වමනාව. හැබැයි ඒක මේ සටන ඇතුළේ ඉටු වෙලා නැහැ අවසානයේ. ඒ නිසා අපිට අත්හරින්න බැරි වගකීමක් තියෙනවා. මොකද්ද? මේ දූෂණයට, මේ නාස්සියට, මේ හොරකමට එරෙහි අරගලය, ජනතාව පොදි බැඳගෙන ආපු අරගලය ඉදිරියට ගෙන යාමේ වගකීම ජාතික ජනබලවේගය අපේ කරපිට අපි ගන්න ඕන. ඒ නිසා මේක මේ අවසන් වෙලා තියෙන අර්ධ සටනක්. මේක අර්ධ සටනක් උනේ. මේකේ සටන් පාට භාග සටන් පාට. භාග සටනකදී වැදගත්. ඒ සටනේ සටන් පාට සම්පූර්ණ වෙන්න ඕන. හැබැයි මේ අරගලය කෙසේ හෝ වෙලා අපි උත්සාහ කරා මේක සම්පූර්ණ සටන් පාටේ බවට පත් කරගන්න. හැබැයි ඊට වඩා ජනප්‍රියවාදී ලෙස, ඊට වඩා අධිනිශ්චය වෙමින් ඉදිරියට ආව මොකද්ද? ගෝඨා ගෝ හෝම්. හැබැයි කිසිවෙකුට එතනින් පස්සේ මොකද්ද කියන එක පිළිබඳව අදහසක් තිබෙත් නැහැ, දැක්මක් තිබෙත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේ සටන් පාඨය භාග සටන් පාඨය. ඒක පරිපූර්ණ විය යුතුයි. ඔය ඉවත් වන්නේ නම් ඊළඟ මොකක්ද? අන්න එහෙම සම්පූර්ණ සටන් පාඨයක් මේකේ තිබුණේ නැහැ. මේක සටන් පාඨය අර්ධ සටන් පාඨය. භාග සටන් පාඨය. එතනින් එහා පැත්ත කොටසගෙන අදහසක් නැති සටන් පාඨය. ඒ නිසා මොකද වෙන්නේ? අර්ධ සටන් පාඨ වලින්, භාග සටන් පාඨ වලින් සම්පූර්ණ ජයග්‍රහණය වෙන්නේ නැහැ. සටන් පාඨේ භාග නම් ජයග්‍රහණයත් භාගයටත් වඩා ටිකක් අඩුයි වගේ. හරිද? එහෙනම් සටන් පාඨේ සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා මේ අරගලේ සටන් පාඨේ පරිපූර්ණ වෙලා තිබුණේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? සටන් පාඨේ භාගයයි ජයග්‍රහණත් භාගයයි. එහෙනම් මොකද තියෙන්නේ? ඒ භාග සටන් පාඨයෙන් ඉස්සරහට යන නම්, භාග ජයග්‍රහණයෙන් ඉස්සරහට යන නම් ඉතිරි වැඩ කොටස අනිවාර්යස පවරාගත යුතු වන්නේ දේශපාලන නායකත්වය කරා, ඒ ජාතික ජන බලවේගය හරහා විතරයි. අන්න ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකට අපි ලෑස්ති වෙන්න. ඊළඟ රනිල් වික්‍රමසිංහ දැන් පනපවන්න හදන වීරයාගේ චරිතය නේද? නිකන් ගණු කඩුව එනු සටනට වගේ. තකනේ. එහෙම තමයි දැන් රනිල් ටිකක් නේ ගණු කඩුව එනු සටනට වගේ දැන් හැසිරෙමින් තියෙනවා. නේද? හමුදා සොල්දාදුවන් තුවාල වුණාට පස්සේ ඒගොල්ලෝ බලන්න යනවා. කමක් නැහැ රාජ්‍ය නායකයෙක් සොල්දාදුවන් තුවාල වුණාම බලන්න යනක වැරද්දක් නැහැ. හැබැයි පුරවැසියන් පෝලිං වල මැරෙනවා. කම්පනයක් නැහැ. අදත් දෙදෙනෙක් මිය ගියා. ඊට කලින් දවසේ 3 දෙනෙක් මිය ගියා. පෙරියදද කොහෙදනේ? එතන මේ පෝලිං වල මිනිස්සු මැරි වැටෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහගේ අඩුම තරමේ ශෝක පණිවිඩයක් නැහැ. හැබැයි සොල්දාදුවන් බලන්න යනවා. නැද්ද මෙතන ප්‍රශ්නයක්? තියෙනවා. පාර්ලිමේන්තුව ඉවර වෙලා එනකොට එදා පාර්ලිමේන්තුව හොඳින් පවත්වාගෙන යාම සඳහා හමුදාව දීපු සහායට ඔහු කාර් එකෙන් බැලලා ස්තුති කරනවා. අහම්බෙන් වගේ. හැබැයි ස්තුති කරන තැන හමුදාව පේලි ගස්සලා ඉන්නවා. එක්කෙනෙක් අතේ වතුවක්වත් නැහැ. ඒ කොහොමද? ඒක බලන්න ඒක ඡායාරූප ඒගොල්ලෝ අවියාවුද නැතුව පෙළ ගස්සලා. බොරුව. එයා පෙන්වන්න හදන මොකද්ද? එයා හමුදාවේ රැකවලා. මත තියාගන්න. හමුදාවේ රැකවලා යා නෙවෙයි. අද සිද්ධ වෙලා තියෙන්නේ එයාගේ රැකවරණය ගන්න හමුදාවේ. කවිලා තියෙන්නේ. එයාද විශ්වාස කරමින් තිබෙන්නේ හමුදාව පොලිසිය අරා තමන්ගේ රැකවරණය තහවුරු කරගන්න. නිසා ලෝකයේ හැමතැනකම ජනතාවගේ බලය අහිමිවෙච්ච නායකයෝ, ජනතාවගෙන් පිටමං වූ නායකයෝ හැම වෙලාවෙම විශ්වාස කරන්නේ රාජ්‍ය මර්ධන යන්ත්‍රණය කෙරෙහි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා මේ රාජ්‍ය යන්ත්‍රණයට, හමුදාවට, පොලිසියට ලෙන්ගතු ආදරේ රැකවරණ දෙන ඔවුන් බලාගන්න අප්පච්චි වගේ වෙන්න. ඔකනේ පෙන්වන්න හදන්නේ. ඔවුන් බලාගන්න අප්පච්චි වගේ වෙන්න. හැබැයි අපි දන්නවද හමුදාව පොලිසිය ඇතුළු ඉන්න විශාලත කියන්නේ උඩ කෙසේ වෙතත් පහළ ප්‍රගතිශීලී ගම්වලින් අපි තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක්
මේ මර්ධන යන්ත්‍රයේ උපකරණ බවට පත් වෙන්නේ නැති බව අපිට සාතිකයි. අපි දන්නවා. එහෙම නිසාම නේද? අපි හිටපු කට්ටිය නේවියකේ එහෙමනේ. ඔයගොල්ලෝ බැරක් ඉන්නකොට කතා වුණේ මොනවද අපි දන්නවා. එනිසා මතක තබා ගන්න. මේ මර්ධන යාන්ත්‍රණේ එක යුගයකදී වුන්ට අතුරු හමුදා හදාගෙන මර්ධන කණ්ඩායම් හදාගෙන එක යුගයට වුන්ට පක්ෂපාතීව හිටියට මේ යුගයේදී රනිල් වික්‍රමසිංහ ඔබ කල්පනා කරනවා නම් මර්ධනය හරහා මේ රට පාලනය කරන්න ඒක නිකන් අලියමුළු කෙලපෙඩක්සේ කිසිදු සැලකිල්ලට භාජනය නොකළ යුතු කරුණක්. හැබැයි රනිල් වික්‍රමසිංහ මේ කැසපවන්නේ මොකද? රනිල් වික්‍රමසිංහ සතුටු කරන්න ඕන කට්ටියක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඊතර වයද පාන්දර එකට විතර ගෝල් ෆේස් පිටියට ගිහිල්ලා නේද? නිකන් තරුණයන් පිරිසක් පළව ඇහැරලා ගෝල් ෆේස් පිටිය ආසන්න පිහිටි ජනාධිපති කාර්යාලය මුදවා ගැනීම නිකන් නේද? කිලිනොච්චිය මුදවා ගත්තා වගේ කියලා. පිස්සු. රනිල් විතරම. හරිද? රනිල් එක මාන වීර වැඩක් කියලා. රනිල් එක වීර වැඩක් නෙවෙයි නිමටකම. ඒ දරුවන් පසුවදා දවල් 2ට මේක බාර දෙනවා කියලා තිබියදී බාර දෙනවා කියලා තිබුණේ. ඒ විදියටම ඕන් ජනාධිපති මන්දිරයෙන් ඉවත් වුණා. අගමැති මන්දිරයෙන් ඉවත් වුණා. අගමැති කාර්යාලයෙන් ඉවත් වුණා. ඊට දින කිහිපයකට පෙර මෙතන ඒගොල්ලෝ 9 වෙනිදා අල්ලගත්තා නෙමෙයි. ඊට කලිනුත් ගේට්ටු ගාව හිටියද මාස 3ක් විතර. ජනාධිපති කාර්යාලය 9 වෙනිදා. නේද? අගමැති කාර්යාලය 10 වෙනිදා. අරලියගහ මන්දිරේ 9 වෙනිදා. හරිද? හැබැයි මෙතන දින 100කට ආසන්න කාලයක් හිටියා. ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා විතරයි හිටියේ නැත්තේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ අත්පත් කරගත්තව බාර දුන්නා. අනිත් එක පහුවදා පාන්දර 2කට බාර දෙන්නම් කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ නන්දි කඩාල් මුදවා ගැනීමේ සටනේ. පිස්සෙක් හරිද? කවගොල්ලෝ හිතනද ඒක? හරිද? එයා හිතන එක වීරකමක් කියලා. හැබැයි මතක තියාගන්න. ඒ තරුණයන්ට එල්ල කරපුවාම සතුටු වෙන්නේ කවුද? මේ රටේ පොදු ජනයා කිසිවෙක් ඒ පිළිබඳ සතුටු වෙන්නේ නැහැ. හැමදෙනාටම මේ දුකක්, වේදනාවක්, කෝපයක් පාරට ආවේ නැහැ. හරි. නීතිඥ කණ්ඩායම් මේක අනුමත කරන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව මේක අනුමත කරන්නේ නැහැ. ගොවි ජනතාව මේක අනුමත කරන්නේ නැහැ. දේශපාලන ව්‍යාපාර මේක අනුමත කරන්නේ නැහැ. මේක අනුමත කරන්නේ කවුද? රාජපක්ෂලාගේ අර ටීම් එක 134. උත්තරයි. මොකද 134ට තියෙන වාඩුවක් ගන්න කොල්ලන්ගේ. උත්තරයි. තියෙනවනේ පොඩි ඇරියස් එකක් තියෙනවා අර මැයි 9 ඇරියස් එක. ඉතින් ඔය මැයි 9 ඇරියස් එක අරන් දෙනවා රනිල් වික්‍රමසිංහ. ඉතින් රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කාටද? මේ කරන්නේ රාජපක්ෂ කඳවුර සතුටු කරන්න. එයාගේ පැවැත්ම තිබෙන්නේ මුළුමනින්ම රාජපක්ෂ කඳවුර සතුටු කිරීම හරහා විතරක්මයි. ඒ නිසා ලොකු එකක් හදන්න රනිල් වික්‍රමසිංහ මාර මර්ධනයකට යන්න හදන්නේ. සැලසුම් හදලා තිබෙන්නේ. මතක තියාගන්න රනිල් වික්‍රමසිංහට ඒකට නේද ඉදිරි කිසි අඩියක් තියන්න මේ රටේ ජනතාව ඉඩ නොදෙන බව අපිට සාතිකයි. කරන්න බෑ මතක තබන්න. හරිද? එනිසාකට බිය වෙන්න එපා. එක සමාජ විද්‍යාත්මක කරුණක් තමයි සමාජ භීතියට පත් කරන එක. 2015-19 මේක වැඩ කරා. 2015-19 රාජපක්ෂ පාලනය ගෙනිච්ච සමාජ භීතියට පත් කරලා. ගෝඨාභයගේ සුදු වෑන් තියෙනවා, උස්සනවා, ඇත්තටම ඉස්සුවත් ඒක හරිද? පහර දෙනවා. එතකොට ෆෝන් එකට කතා කරන්න එපා ටැප් කරලා තියෙනවා. හන්දියක් ගානේ කතා කරන්න බයයි නේද? බුද්ධියන්සෙන් දාලා තියෙනවා මේක හොයන්න සමාජ භීතියට පත් කරනවා. සමාජයට සාධාරණ පිළිතුරු හොයාගන්න බැරි වුණාම ජනතාවගේ අත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණාම ඒගොල්ලෝ මානසික වැඩ කටයුතු කරනවා සමාජය භීතියට පත් කරන එක. දැන් රනිල් වික්‍රමසිංහගේ ඔන්න ඔය උපක්‍රමයේ තියෙනවා සමාජය භීතියට පත් කරනවා. සමාජය භීතියට පත් කරලා ඒ රනිල් ලැබිලා තියෙන්නේ 88 89 බටලන්දේ මේ අවුරුදු 30කට විතර කලින් රනිල් නේද? එතකොට ඔයා තරුණයි අපි පොඩි. දැන් ඔයා මහලුයි. මතක තියාගන්න. මතක තියාගන්න රනිල්. හරිද? ඒ නිසා මතකද ඒකයි වෙන්නේ හොඳේ. ඒ නිසා තවදුරටත් ඒ වළංගු නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මේ විවස්ථාව ඇතුලේ ඇතිතරම්
ගැට ගහන්න ලෑස්ති වෙනවා. ඔහුට තියෙන එකම රැකවරණය ජනතා රැකවරණ නෙවෙයි විවස්ථාවක්. ඒ වගේම මොකද්ද තියෙන්නේ ඔහුට තියෙන්නේ? ඒ කියන්නේ විවස්ථාවෙන් විධායක ජනාධිපතිවරයා වෙත ලැබී තියෙන අසීමිත බලතලත් ඒ වගේම ඔහුට තිබෙන්නේ නේද හමුදා යාන්ත්‍රණයක් විතරයි. ඔය දෙක විතර රනිල් වික්‍රමසිංහගේ පැවැත්මට තිබෙන්නේ. ඒ නිසා දැන් අපිට සටනක් තියෙන මොකද්ද? හරියටම කුළුගෙඩි පහර හරිම නිලය එල්ලකොට එල්ල කළ යුතුයි. කොතනද? ප්‍රජාතන්ත්‍රවාදී. අන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා සටනක් ආර්ථික සටනත් එක්ක ඒකාබද්ධව ඉදිරියට අපි ගෙන ආ යුතු තිබෙනවා. ඒ කිසිසේත්ම අත්තර යුතු කිසිසේත්ම එකන් භාගයට තබ යුතු සටනක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී. එයි මේ විධායක ජනාධිපතිවරයා විසින් විවස්ථාපිත ඒකාධිපතිය නිර්මාණය කරනවා. අපි ඇතිතරම් මේකෙන් අත්විඳලා තිබෙනවා. බලන්න ගෝඨාභය රාජපක්ෂගේ මුළු හැසිරීමම විවස්ථාව ඇතුලේ Tamanට තිබුණු නීති වගන්ති ඇතුලේ Tamanට තිබුණු බලය තමයි ගෝඨාභය විකෘති විනියෙක් කරේ. අපේ රට කුස්කර්මාන්ත විනාශ කරේ. අපේ රටේ ආර්ථික වැදගත් මර්මස්ථාන විනාශ කරේ. ආර්ථික වැදගත් තීන්දුව తీරන නැති කරේ. මහ බැංකුවට බලපෑම් කරේ. මහ බැංකුව නිකන් හුදකලා ආයතන බවට පත් කරේ. නේද? එයාගේ ටූල්ස් ක්‍රියාත්මක කරන්න කියලා මහ බැංකුවට බල කරේ. ලෝකයේ හැමතැනම පිළිගත් දේ තමයි මහ බැංකුව රටේ ආර්ථිකය පිළිබඳ උඩින් සිට ටෝච් එක ගන්න ඕන. උඩින් සිට සියල්ල දෙස පතුල දිහා පහළ දිහා බලන් ඉන්න මහ බැංකුව. හැබැයි මහ බැංකුව දේශපාලන අධිකාරියට යටත් කරන්නේ. ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව හිටපු ඇමතිවරයෙක් ගෙනල්ලා මහ බැංකුවේ අධිපති හැටියට වාඩි කරනවා. මං හිතන්නේ එහෙම නෑ මායදුනි මහත්තයා එහෙමනේ. නේද? මොන ශිෂ්ට සමාජයකද එහෙම සිද්ධ වෙන්නේ? මොන මූල්‍ය විනයක් තියෙන සමාජයකද රටකද එහෙම සිද්ධ වෙන්නේ? තමන්ගේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ගෙනල්ලා මහ බැංකුවේ අධිපති පුටිය වාඩි කරනවා. ඒ සියල්ල නිර්මාණය කරේ මේ විධායක බලය ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව පත් කරන්න පුළුවන්කම තියෙනවා මහ බැංකුව අධිපතිවරයා. ඉතින් මුදල් ඇමති මල්ලි ජනාධිපති අයියා දෙන්න එකතු වුණා කබ්‍රාල් මහ බැංකුව අධිපති. මේකයි උනේ. හරි. ඒ නිසා මේ විධායක බලය අපේ රටේ විශාල ප්‍රමාණයකින් සමාජ අස්ථාවර කරන්න ආර්ථිකය කඩාවටන්න විශාල කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා දැන් අපේ සටනක් තිබුණා මොකද්ද? ඒක ගෝල් ෆේස් අරගලේ දිගුවක් විධායක ජනාධිපතිවරයා අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා වූ අරගලයේද අපි මේකත් එක්ක ඒකබද්ධව ඉස්සරහට ගෙන යන්න ඕනකම තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථිකය. ජනතාව විශාල පීඩාවක වේදනාවක ඉන්නේ. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. දැන් කට්ටිය හිතනවා ඉන්දියාවෙන් ඇවිල්ලා අපි බේරගනි. තව ඔය කට්ටියක් හිතනවා රුසියාවෙන් ඇවිල්ලා අපි බේරගනි. ජපානයෙන් ඇවිල්ලා අපි බේරගනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ඇවිල්ලා බේරගනි. ලෝක බැංකුවෙන් ඇවිල්ලා බේරගනි. මතක තියාගන්න. ලෝකේ කිසි රටක් තව රටක් කඩා වැටුනහම ඒගොල්ලෝ ඇවිල්ලා බේරගත්තේ නැහැ. ලෝකේ එහෙම තමයි. එහෙම බේරගන්නේ නැහැ. මම මේ ළඟදී අපේ අසල්වැසි රටෙන් ඇහුවා ඒගොල්ලෝ ඩොලර් බිලියනයක් ලංකාවට දෙන්න සාකච්ඡා කරමින් ඉන්න වෙලාවෙ මම ඇහුවා ඔයගොල්ලෝ ඩොලර් බිලියනයක් ලංකාවට ණයක් දෙන්න සූදානම් කරලා තියෙනවා කියලා කතාවක් වෙනවා ඇත්තද කියලා. මොකක්ද ඒගොල්ලෝ කිව්වේ? මතක තබා ගන්න. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. එහෙනම් අපි ඉන්දියානු ජනතාවගේ සල්ලි ලංකා ආණ්ඩුවට දෙනවා නම් ණයට අපිට සහතිකයක් තියෙන්න ඕන ඒවා නැවත ලැබෙන බව. මොකද ඉන්දියාවේ කබ්‍රාල්ල නැහැ. ඒකත් හරිනේ. හරිද? වීසියට අපි දුන්නනේ කඩා වැටෙන වීසියට අපි ගිහිලා දැම්මනේ. නේද? අපේ ජනතාවගේ සල්ලි කඩා වැටෙන වීසියට ගිහිලා දැම්මා. අපිට සතයක්වත් අපි හම්බුන්නේ ඒ කබ්‍රාල්. හැබැයි ඉන්දියාවේ කබ්‍රාල්ල නැහැනේ. එනිසා ඒගොල්ලොන්ගේ ණය දෙන හැම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒගොල්ලෝ ණය දෙන්නේ ඒගොල්ලන්ගේ රටේ ජනතාවගේ සල්ලි. ඒගොල්ලන්ගේ ආණ්ඩු පත් කරලා තිබෙන්නේ ඒ ජනතාවගේ සල්ලි බලා ගන්න. ඒ ජනතාවගේ සල්ලි අර පරිවර්තන පරිසම් කරන්න. ඒකට තමයි මිනිස්සු ආණ්ඩු හදාගෙන තිබෙන්නේ. તો ඉන්දියානු ආණ්ඩුව හෝ ජපාන ආණ්ඩුව අපිට ණයක් දෙනවා නම් ඔවුන්ට ප්‍රධාන සහතිකයක් අවශ්‍යයි ඒ ණය නැවත ලැබෙන බව. එහෙම නැතුව රටවල් ණය දෙන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ තියෙන ආර්ථිකය අනුව ණය ලැබෙනවා කියලා ලැබෙයි කියලා නැවත සහතිකයක් හදන්න බෑ. හදන්න බැරි ඇයි? දැනටමත් ගත්තු ඒවා දෙන්නේ කියලා තීන්දුව අරන් ඉවරයි. දැනටමත් ගත්තු ඒවා දෙන්නේ නැහැ කියනවනේ. මාර්තු මාසේ 31 වෙනිදා ඉඳන්. හරිද?
දැනටමත් මාර්තු මාසෙ 31 වෙනිදා සාමාන්‍යයෙන් අපිට මාසෙකට මිලියන 300ක විතර ණයක් තියෙනවා ගෙවන්න පරණ ගොඩ ගෙහිච්ච. හැබැයි දැන් අප්‍රේල් මැයි ජුනි මේ මාස තුනේම අපි එක ගෙව්වේ නෑ. ඒ වගේම දැන් මේ 26 වෙනිදා මේ ජූලි මාසේ 26 වෙනිදා ජාත්‍යන්තර සොයුරු බැඳුම් කරය සම්පූර්ණ වෙන්න තියෙනවා. ඩොලර් බිලියනයක දත් ප්‍රකාශන පත් කළ වෙලාව ගෙවන්නේ නෑ කියලා. ඉතින් අපි දැනටමත් ගෙවන්නේ නැති රටක් නම් දැනටමත් අපි ගෙවන්නේ නැත්තම් අලුතෙන් කෙනෙක් දෙයිද? ගෙවන්නේ නැති රටකට එහෙම දෙන්නේ නෑ. නෑ ඒතර කියනවා නෑ රනිල් වික්‍රමසිංහ නේ ජාත්‍යන්තර සභාව සුද්ධ වඳුරනවා. සුද්ධ වඳුරනවා නම් නේද? ලන්ඩන් සුද්දෙක් අඳුරනවා නම් රනිල් වික්‍රමසිංහ ලන්ඩන් ගිහපු වෙලාවක නේද? ඩිනර් එකක් දෙන්න ඕන නම් හෝටල් එකට එක්කයි. ණය දෙන්නේ නෑ රටකට. තේරුණාද? යමම් මචං කියලා ඔච්චරයි. එහෙම දෙන්නේ නෑ මතක තබා ගන්න. හැම රටක්ම අපේක්ෂා කරන මොකද්ද? ඒ ණය දෙන එක නැවත ඒ රටට ලබා දීම සඳහා ශක්තිතාවයක් තියෙනවා. ඉතින් ලෝකේ හැම රටක්ම මතක තබා ගන්න. මෙවැනි අර්බුදවලදී ගොඩ ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ තවත් විදේශී රටක් හෝ අපේ රට ගොඩගත් කවර රටක්වත් ගොඩ අරගෙන නැහැ. හැම කඩාවැටිච්ච රටක්ම ගොඩ ගියේ ඒ රටේ තියෙන ශක්තිතාවය, ඒ රටේ තියෙන හැකියාව, ඒ රටේ තියෙන සම්පත්, ඒ රටේ තියෙන කළමනාකරණය, ඒ රටේ ඇති කරගන්නා ව්‍යුහාත්මක වෙනස්කම් වල තමයි ගොඩ ගියේ. ඒකට ඉන්දියාව, ජපානය, ජාත්‍යන්තර සංවිධාන වලින් උදව් ගන්නවා. උදව් ගන්නවා කියන එකයි රටක් ගොඩ ගන්නවා කියන එකයි දෙකක්. ඒගොල්ලන්ගෙන් ආධාර ගන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් උදව් ගන්න පුළුවන්. හැබැයි ගොඩ ගන්න තියෙන අපිට. ගොඩ ගන්නකොට පළවෙනි දේ තමයි කඩා වැටිච්ච රටක් ගොඩ ගන්නකොට පාලනය කරේ ජනතාවගේ විශ්වාසය. ඒ පාලනය ජනතාව විශ්වාස කරන්නේ නැත්නම් ඒ පාලනයට ඒ රට ගොඩ ගන්න බෑ. දැන් ඔබ හිතන්නේ ඔබ වැඩ කරන ආයතනයක් තිබෙනවා. ඒකේ සභාපතිවරයා හොරකම් කරලා රටේ සල්ලි ඇදලා නේද වෙන රටවල් වලට ඇදලා EPF වගේ හිත මොකද්ද ඉදිරිසිංහ නේද ඒගොල්ලෝ සමාගම තියෙන නේද EAP සභාපතිවරු ඒක විනාශ කරා මහජනයාගේ තැන්පතු බැංකුවට දාලා නැහැ සල්ලි එළියට ඇද්දා සිංගප්පූරුව ජර්මනිය වැනි රටවල් වල දේපොළ මිලදී ගත්තා මුළු EAP විනාශ කරා ඒ සභාපතිවරු සේවකයෙක් දන්නවා ඊළඟ ඇවිල්ලා කියනවා ඒ සභාපති මම මේක ගොඩ ගන්නවා පිළිගන්නවද නෑ එහෙම ගොඩ ගන්න පුළුවන් නව කළමනාකරණයක් ගොඩ නැගීම විතරයි එහෙම නැත්නම් ඒක විශ්වාස කරන්නේ මේ රටේ ආර්ථිකය මේ තරම් විශාල විනාශයකට පත් කරන මේ පාලක කණ්ඩායම හවුල් වුණා මට බතකයි බන්දුල ගුණවර්ධන කිව්වා මහා බැංකු මහා මංකොල්ල නිසා අවුරුදු 30කට අපේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා කිව්වා මොකද මේ බැඳුම් කරේ අවුරුදු 30ක බැඳුම් කරේ හරිද අවුරුදු 30ක බැඳුම් කරයක් අවුරුදු 30ක් දක්වා ආර්ථිකයට මේ බලපෑම ඇති වෙනවා කියලා බන්දුල ගුණවර්ධන කිව්වා මහා බැංකු මහා මංකොල්ලි ඒ වගේම රනිල් වික්‍රමසිංහ කිව්වා මේ ආර්ථික කිසි ප්‍රතිලාභ නැති සංවර්ධනයෙන් විශාල අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා කිව්වා ඒගොල්ලන්ගේ පැටිකිරිය ගැන අපිට කියලා තියෙනවා ඒගොල්ලොම කියලා තියෙනවා කියලා ජනතාවට කියනවා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් ලෝකේ කොතනකවත් වට්ටප මිනිස්සු ගොඩ අරගෙන නැහැ ගොඩ අරන් තියෙන අලුත් කණ්ඩායම අලුත් කළමනාකරණය හේතු වෙයි ගොඩ ගන්න ජනතාවගේ විශ්වාසය වුණා ඒ නිසා වට්ටප මිනිහ කරේ ජනතාව විශ්වාස කරන්නේ කවුද විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ කවුද විශ්වාස කරන්නේ ප්‍රසන්න රණතුංග විශ්වාස කරනවද මේ රට ගොඩ ගනී කියලා මේ මහා අධිකරණේ හරිද කෝටි 2.5ක මිලියන 25ක දඩයක් නියමුකුද කියලා හොරකම් කරා කියලා පගා ගත්ත කියලා කෝටි 25ක කෝටි 2.5ක මිලියන 25ක දඩයක් හිමිවුණා මෙහෙම මිනිහෙක් නේ ඉතින් එයා ඇවිල්ලා අපේ රට ගොඩ ගනී කියලා කවුද විශ්වාස කරන්නේ නඩු පිට නඩු තියෙන ඇමති මණ්ඩලය බහුතරයක් ඉන්නවා මේ රට ගොඩ නැගෙයි කියලා කවුද විශ්වාස කරන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ නඩුවක් දාලා තියෙනවා බැංකුවක් විසින් නඩුව දෙන්නේ මොකද්ද මේ 26 වෙනිදා කල්පිරෙන්න තියෙන ඩොලර් බිලියන 260ක් කොහොද ඒගොල්ලෝ ඩොලර් මිලියන 260ක් කොහොද ඒගොල්ලෝ අරන් තියෙන්නේ ආණ්ඩුව ගෙවන්නේ නැහැ කියලා තියෙනවා ඒ නිසා ආණ්ඩුව ගෙවන්නේ නැති නිසා ඒගොල්ලෝ එහෙට නඩුවක් දාලා තියෙනවා නඩුවේදී වාර්තාව ලියන්නේ මොකද්ද ඒ හිටියා බැසිල් රාජපක්ෂ කියලා මුදල් අමාත්‍යවරයෙක් එයාට කියන්නේ මිස්ටර් 10% කියලා
නඩු වාර්තාවේ තියෙන ඇමරිකාවේ. හරි ඉතින් කවුද මේවා හදයි කියලා විශ්වාස කරන්නේ මේගොල්ලෝ? ඒ නිසා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නනවා. අනිවාර්යයෙන් මේ පාලක කණ්ඩායම වෙනස් වෙන්න ඕන. ජනතාව විශ්වාස කරන නව පාලනයක් හදා ගන්න ඕන. ජනතාවත් එක්ක පොරබදිමි ගොවි ජනපද වලට ගිහිල්ලා කුෂ්කර්මාන්තය අපේ ජාතික ආදායම ඒක වැඩි කරගන්නේ කොහොමද? ඒකට තාක්ෂණ හඳුන්වා දෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන යටිතල පාස්කන්ඩේ සංවර්ධනය කළ දෙන්නේ කොහොමද? ගොවියන් එක්ක සංවාදයක් එම ආණ්ඩුවක් ඕන. අපේ රට කර්මාන්තකරුවන් හම්බ වෙලා අපේ රටේ නිෂ්පාදනයේ තියෙන ගැටලු මොනවද? අපිට ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද? අලුත් වෙළඳපොලක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද? අප්‍රිකානු කලාපයේ අපි අලුතෙන් ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ සාකච්ඡා කරලා කර්මාන්ත නවෝදයක් නිර්මාණය කරන්න ඕන. අපේ තරුණ පරම්පරාවට කියන්න ඕන රට මතු වී තිබෙන්නේ මෙතන කඩා වැටී තිබෙනවා. ඔබගේ හැකියාව ඔබගේ කුසලතාවය යොදවන්න අලුත් නිර්මාණ ඇති කරන්න ලෝක පංගුවක් අත්පත් කරගමු මෙහෙමමු. ඒකට පාලකෙක් ඕන. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට කියන්න ඕන ඔයගොල්ලෝ අපිට තනි ඒකකයක් හැටියට වැඩිම ඩොලර් එවන්න ඕගොල්ලෝ ඩොලර් බිලියන 7.3ක් විතර ආවා. ගිය අවුරුද්දේ 3.5කට විතර අඩු වුණා. ඕගොල්ලෝ ඩොලර් වෙන එක භාගයට වඩා අඩු වෙලා තිනවා. රට කඩා වැටීමක තියෙන්නේ. අපේ පුරවැසියන්ට කණ්ඩනේ ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත් නැතුව දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ. ඔබ අපේ රටේ පුරවැසියන් මේ රටට ආධාරය වන්න මුදල් ලෙවන්න අපි එකතු වෙලා මේ රට ගොඩනගමු. අන්නේම ජනතාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයන් සහ පාලකයන් අවශ්‍ය අපේ රටට. මෙවැනි අර්බුදයකදී ගොඩගන්නේ ජනතාවත් එක්ක ඒකාබද්ධ වූ පාලකයන් සහ ජනතාවත් එක්ක එකට හිතගත්තු පාලනයකින් විතරයි මතක තබා ගන්න. ඒ සදා පරිවර්තනයක් වුණා. ඒ නිසා අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ ඇති වී තිබෙන අර්බුදය අපිට හරි පැහැදිලි. විශාල ජනතා නැගිටීමක් තිබුණා. ජනතා නැගිටීමේ යම් ප්‍රතිඵලදායක තියෙනවා. හැබැයි මෙතනින් එහා තව ශක්තිමත් තැනකට අපි යන්න ඕන. යා හැකි. වෙන කවුරුත් නැහැ. මතක තියන්න. දේශපාලන සංස්කෘතියේදී මේ රටේ දේශපාලන සංස්කෘතිය උඩින්ම රකින්න ව්‍යාපාරය ජාතික ජනබලවේගය කියලා අපි ඔප්පු කළා ඉවරයි. මේ රටේ වංචාව දූෂණය නාස්ති කරලා වංචකයන් දූෂිතෙන් දඬුවම් දෙන්න ඕන නම් අන්නේ නිර්මාණය කරන්නේ ජාතික ජනබලවේගය කියන එක අපි ඔප්පු කළා ඉවරයි. මේ රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැම කෙනාගේම හඬට අහුම්කම් දෙන එක හැම කෙනාගේම යෝජනා සැලකිලිට භාජනය කරන එක පුරවැසි පාලනයක් අපේ රටේ නිර්මාණය කරන එක අන්නේ යහපත් ප්‍රතිසංස්කරණ කරන්නේ ජාතික ජනබලවේගය මේ සටනේ අරමු. ඊළඟට මේ කඩා වැටී තිබෙන ආර්ථිකය නේද ඉස්සරහට ගෙනල්ලා මේ ඉදිරියට ගෙන මේ සැලසුම් සහ දැක්මල් සහ උවමනාවන්ත වෙන්නේ ජාතික ජනබලවේගීට. ඒ නිසා ලක්ෂ සංඛ්‍යාත පෙරට ආපු පිබිදෙමින් ආපු පුරවැසියන් පොඩි ප්‍රමාණයක කනස්සලට පත් වෙලා ඇති. මොකද්ද උනේ කියලා තීරුම් බේරුම් ගන්න බැරුව ඇති. එහෙත් මතක තබා ගන්න මේ ඇතුළේ මේ රට විශාල ජයග්‍රහණ කැඳවාගෙන හැකි ව්‍යාපාරය ජාතික ජනබලවේගය ඒක ඉස්සර අපිට යන්න පුළුවන්. නිසා අපි හැමදෙනාම මතක තබා ගන්න. වැඩ කරන්න පටන් ගමු. වේගෙන් වැඩ කරන්න පටන් ගමු. කට්ටිය මුණ ගැහෙමු. සාකච්ඡා කරමු. කීප දෙනෙක් කරේ එකතු කරමු. විශාල ජන ව්‍යාපාරය ගොඩනගමු. එක මොකද්ද? කඩිනම් මහමැතිවරණ දිනා ගැනීම. දිනන්න ඕන. රාජපක්ෂ පවුලේ කඳ පරාජයට පත් කරන්න ඕන. ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවකට පාර්ලිමේන්තුවක් ඕන. ජනතාව කැමැත්ත නියෝජනය කරන පාර්ලිමේන්තුවක් ඕන. ජනතාවගේ වමනාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් ඕන. ඒ නිසා මේ කල්පනපු පාර්ලිමේන්තුව වෙනුවට නව ජනවරමක් සඳහා සටන අපි දියත් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. පෙරටමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.